ආයුබෝවන් සුබ දවසක්. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන විෂයේ පළමු නිපුණතාව ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය විමසයි. අද මා බලාපොරොත්තු වන්නේ මෙම නිපුණතාවට අදාළ 6 වෙනි නිපුණතා මට්ටමේ සිට 9 වෙනි නිපුණතා මට්ටම දක්වා එක දේශනයක් ඉදිරිපත් කරන්නයි. මීට ඉහතදී පළවෙනි නිපුණතා මට්ටම සිට 5 වෙනි නිපුණතා මට්ටම දක්වා අදාළ විෂය කරුණු දේශන කීපයකින් ඉදිරිපත් කළා. ඔබට එම දේශන සියල්ල නැරඹීමෙන් පළවෙනි නිපුණතාව පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකියි. ඔබට ඒ සඳහා ඉහතින් දක්වා ඇති ලින්ක් හරහා එම දේශන නැරඹිය හැකියි. එහෙමනම් අපි අද බලමු මෙම නිපුණතා මට්ටම් මොනවද කියලා. 6 වෙනි නිපුණතා මට්ටම ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය වර්ග කරයි. 7 වෙනි නිපුණතා මට්ටම ව්‍යාපාර අභ්‍යන්තර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි. 8 වෙනි නිපුණතා මට්ටම ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි. 9 වෙනි නිපුණතා මට්ටම සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි. ඒ අනුව මෙම නිපුණතා මට්ටම් 4 සාකච්ඡා කිරීමෙන් අනතුරුව පළමු නිපුණතාවට අදාළ විෂය කොටස් අවසන් වෙනවා. ඒ අනුව අපි බලමු 6 වෙනි නිපුණතා මට්ටම වන ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාර පරිසරය වර්ග කරයි යන්නෙහි ඉගෙනුම් ඵල මොනවද කියලා. මෙහිදී අපි සාකච්ඡා කරනවා ව්‍යාපාර පරිසරය හැඳින්වීම. ඒ වගේම ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රයෝජන ලැයිස්තුගත කිරීම. ව්‍යාපාර පරිසරය වර්ග කිරීම. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ පරිසර බලවේග ලැයිස්තුගත කිරීම. සහ දෙන ලද ව්‍යාපාරයක අභ්‍යන්තර හා බාහිර පරිසර බලවේග සඳහා නිදසුන් දැක්වී. අපි එහෙමනම් පළමුවෙන් ව්‍යාපාර පරිසරය හඳුන්වමු. මා මෙහි දක්වනවා හැඳින්වීම් දෙකක්. එකක් තමයි කිසියම් සංවිධානයක ක්‍රියාකාරීත්වයට ඍජුව හෝ වක්‍රව යම් යම් බලපෑම් ඇති කරන සාධක හා බලවේගවල ක්‍රියාකාරීත්වය ව්‍යාපාර පරිසරයයි. එහෙමත් නැත්නම් මෙන්න මේ ආකාරයෙන් හැඳින්විය හැකි කිසියම් නිශ්චිත සංවිධානයකට අදාළ වන සහ ඊට බාහිරින් ඇති ඍජු හා වක්‍ර ආකාරයෙන් බලපෑම් කරන මූලිකාංග හා බලවේගයන්ගේ එකතුව ව්‍යාපාර පරිසරයයි. මෙම හැඳින්වීම් දෙකෙන්ම ලැබෙන පොදු ප්‍රතිඵලය තමයි කිසියම් සංවිධානයකට එහෙම නැත්නම් ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන සාධකවල හෝ බලවේගවල එකතුව එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය ව්‍යාපාර පරිසරය වන බව. එහෙමනම් මෙම බලපෑම් එහෙම නැත්නම් මෙම ක්‍රියාකාරීත්වයන් ව්‍යාපාරයට බලපාන ආකාරය අනුව ව්‍යාපාර පරිසරයේ තත්ත්වය තීරණය වෙනවා. අපි දැන් බලමු ව්‍යාපාර පරිසරය අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔබට මෙහි සටහන් කීපයක් දකින්න ලැබෙනවා. දැන් බලන්න මෙම සටහනට අනුව ව්‍යාපාරයක පරිසර අධ්‍යයනයෙන් හඳුනාගත හැකි ප්‍රයෝජන 4ක් මා දක්වා තිබෙනවා. එකක් තමයි ශක්තියින් හඳුනා ගැනීම. ව්‍යාපාරයට අදාළ ශක්තියින් හඳුනා ගැනීම. ඒ වගේම දුර්වලතා හඳුනා ගැනීම. සංවිධානයේ හෝ ව්‍යාපාරයේ තිබෙන දුර්වලතා හඳුනා ගැනීම. ඒ වගේම ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම. ඒ වගේම තර්ජන හඳුනා ගැනීම. ඒ අනුව ශක්තියින් දුර්වලතා ව්‍යාපාර අවස්ථා හා තර්ජන හඳුනා ගැනීමෙන් පමණක් ව්‍යාපාරිකයෙකු නතර වන්නේ නැහැ. ව්‍යාපාරිකයාට පුළුවන්
තමන්ගේ ශක්තියින් හඳුනාගෙන ඒවා ප්‍රයෝජනට ගැනීම සහ තවදුරටත් එම ශක්තියින් වර්ධනය කර ගැනීම. දුර්වලතා හඳුනාගත් පසු එම දුර්වලතා ඉවත් කර ගැනීමට ඒවා පිටු දැකීමට ව්‍යාපාරිකයාට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ව්‍යාපාර අවස්ථා හඳුනාගත්තාම ඉදිරි ව්‍යාපාරික අවස්ථා ක්‍රියාවට නංවන්න පුළුවන්. එහිදී ඔහුගේ ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කරගත හැකියි. ඒ වගේම තර්ජන හඳුනා ගැනීමෙන් ව්‍යාපාරයට අනාගතයේදී ඇතිවිය හැකි අවශ්‍යතා බාධක පිටු දැකීමට හෝ ඒවා මගහැර යාමට ව්‍යාපාරිකයාට අවස්ථාවක් උදා වෙනවා. එහෙමනම් දැන් බලන්න මෙතන තියෙන සටහන මේ ශක්තියින් දුර්වලතා කියන මේ කරුණු දෙක එහෙම නැත්නම් මේ ප්‍රයෝජන දෙක ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයෙන් තමයි ලැබෙන්නේ. අපි තාමත් සාකච්ඡා කළේ නැහැ මේ අභ්‍යන්තර සහ බාහිර පරිසරය යන්න. මා දැනට මෙහි සඳහන් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී සාකච්ඡා කරමු මේ මොනවද කියලා. ඒ වගේම අවස්ථා සහ තර්ජන කියන දේවල් හඳුනගන්නේ ව්‍යාපාරයක බාහිර පරිසරයෙන්. ඒ අනුව ඔබට පේනවා ව්‍යාපාරයක් වෙත එල්ලවන මේ ශක්තියින් සහ අවස්ථා ව්‍යාපාරයකට හිතකර බලපෑම් ඇති කරනවා. අපි කලින් සඳහන් කළානේ යම් යම් බලපෑම් ඇති කරන බව. එhmenan ශක්තියින් සහ අවස්ථා වලින් ව්‍යාපාරයකට ඇති වෙන්නේ හිතකර බලපෑම්. ධනාත්මක බලපෑම්. නමුත් දුර්වලතා සහ තර්ජන මගින් ඇති කරන්නේ අහිතකර බලපෑම්. එහෙම නැත්නම් ඍණාත්මක බලපෑම්. ඒ අනුව ව්‍යාපාරිකයෙකුට මේ පරිසර අධ්‍යයනයෙන් තමන්ගේ ව්‍යාපාරය කෙරෙහි මොන වගේ හිතකර බලපෑම් නිර්මාණය වනවද, ඒ වගේම අහිතකර බලපෑම් එල්ල වෙනවද කියන එක ඉතාම හොඳින් හඳුනාගෙන ඊට අනුව ව්‍යාපාරය හැඩගස්වා ගත හැකියි. එහෙමනම් මේ දක්වලා තියෙන මේ ප්‍රයෝජන 4 අනුව සකස් වෙන ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන යන මෙම විශ්ලේෂණය අපි සිංහලෙන් හඳුන්වනවා කෙටි කරලා ශදුවත විශ්ලේෂණය කියලා. ශක්තියින්, දුර්වලතා, අවස්ථා, තර්ජන විශ්ලේෂණය කිරීම කියන එකයි මේකේ අදහස. ඔබට මෙහි ඉංග්‍රීසි වචනත් පෙනෙනවා. මතක තබා ගැනීමේ ප්‍රයෝජනය උදෙසා අපිට මෙම විශ්ලේෂණය ඉංග්‍රීසියෙන් සඳහන් කළොත් SWOT analysis කියලා කියන්න පුළුවන්. එම SWOT කියන වචනය සකස් වෙලා තියෙන්නේ strength, ඒ කියන්නේ ශක්තිය, weaknesses, දුර්වලතා, threats, තර්ජන, opportunities, අවස්ථා. මෙන්න මේ වචන හතරේ මුලාකුරු ලබාගෙන තමයි මේ SWOT කියන වචනේ හදලා තියෙන්නේ. එහෙනම් ඔබට පාඩම් කරද්දී කෙටියෙන් මතක තියාගන්න එක්කෝ ශදුවත විශ්ලේෂණය එහෙම නැත්නම් SWOT analysis යනුවෙන් මතක තබා ගත හැකියි. එසේනම් ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් මෙන්න මෙම මහඟු ප්‍රයෝජන 4 ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් ඉදිරියට සාකච්ඡා කරමු මේ පරිසර තත්වයන් මොනවද කියලා. ව්‍යාපාර පරිසර වර්ගීකරණය. මම ඔබගේ අවබෝධය වැඩි කිරීම පිණිස මෙම පරිසර වර්ගීකරණය සටහනකින් ඉදිරිපත් කරනවා. මෙතන ඔබට පෙනෙනවා මා දක්වලා තියෙනවා මේ පරිසරයේ වර්ග වෙන්නේ කොහොමද කියලා. පළමුවෙන් අභ්‍යන්තර පරිසරය. ඊළඟට බාහිර පරිසරය. බාහිර පරිසරය සකස් වෙනවා මෙන්න මේ කොටස් දෙකකින්. ඒ මොනවද? ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය. ඊට සමාන වචන තිබෙනවා කාර්ය පරිසරය සහ පොදු පරිසරය. ඒතර ඔබට බලා ගන්නට පුළුවන් මේ අභ්‍යන්තර පරිසරය. මේ දුඹුරු පාටට දක්වලා තිබෙන ප්‍රදේශය තමයි අභ්‍යන්තර පරිසරය. එහි බලවේග මෙතන අපි දක්වලා තියෙනවා අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සංවිධාන සංස්කෘතිය,
සංවිධාන ව්‍යුහය සම්පත් යන ආදී වශයෙන් අපි මේවා පිළිබඳව ඉදිරියේ නිපුණතා මට්ටම් වලදී වෙන වෙනම සාකච්ඡා කරනවා. දැන් බලන්න ඔබට පේනවා මේ ලා නිල් පාටට හුරු කොටසෙන් දක්වලා තිබෙන්නේ ආසන්න පරිසරය. එහි බලවේග කීපයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, සැපයුම්කරුවෝ, විභව ව්‍යාපාරිකයෝ සහ ආදේශන භාණ්ඩ නිපදවන්නෝ වශයෙන්. ඉන් පිටතට තියෙන කොටස තමයි සාර්ව පරිසරය. එහි අපි බැලුවොත් මොනවද බලවේග කියලා? දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ප්‍රජා පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය. මෙතනදී අක්ෂර දෝෂයක් තිබෙනවා. සමාජ හා සංස්කෘතික පරිසරය. ස්වභාවික පරිසරය, ගෝලීය පරිසරය සහ ආර්ථික පරිසරය වශයෙන්. එහෙමනම් දැන් බලන්න මෙම ලා නිල් පාට කොටසින් සහ ක්‍රීම් පාට කොටස කියන මේ දෙකම එකතු වුණාම තමයි ව්‍යාපාරයක බාහිර පරිසරය සකස් වෙන්නේ. ඒ වගේම ඔබට පේනවා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය වට කරගෙන තමයි මේ ආසන්න පරිසරයත් සාර්ව පරිසරයත් පවතින්නේ. ඒ අනුව ව්‍යාපාරයකට එල්ලවන බලපෑම් වල තත්ත්වය අපට අඳුර ගන්න පුළුවන්. අපි මෙම වර්ගීකරණය තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා වැඩි විස්තර බලමු. අපි කලින් දුටු සටහන අනුව ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට තමයි වර්ග වෙලා තිබුණේ. ඒ තමයි අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. ඒ අනුව අභ්‍යන්තර පරිසරය යනුවෙන් අපි අදහස් කරන්නේ සංවිධානය තුල සිට ඒට බලපෑම් කරන කණ්ඩායම් සහ තත්ත්වයන්. ඒ වගේම බාහිර පරිසරය කියලා අපි අදහස් කරන්නේ ව්‍යාපාරයකට බලපෑම් කරන ව්‍යාපාර ආයතනට පිටතින් ඇති සියලුම බාහිර දේ. අපි ව්‍යාපාරයක බාහිර පරිසරය තවදුරටත් කොටස් දෙකකට වෙන් කළා. ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය වශයෙන්. අපි බලමු එහෙමනම් ආසන්න පරිසරය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක බාහිර පරිසරයට අයත් වන ව්‍යාපාරට බලපෑම් කරන සුවිශේෂ කණ්ඩායම් හෝ සංවිධාන තමයි අපි ආසන්න පරිසරය කියලා හඳුන්වන්නේ. ව්‍යාපාරයක පුළුල් වටපිටාව හා බැඳුණු බලපෑම් කරන කණ්ඩායම් සියල්ල සාර්ව පරිසරය හෙවත් පොදු පරිසරය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මෙහිම තමයි අපි මේ පරිසර ඉතා කෙටියෙන් හඳුන්වන්නේ. අපට පුළුවන් ඉදිරි නිපුණතා මට්ටම් වලදී මේ එක් එක් පරිසරය පිළිබඳව තවදුරටත් ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු 7 වෙනි නිපුණතා මට්ටම ව්‍යාපාර අභ්‍යන්තර පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි. මෙම නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම්ඵල කීපයක් තිබෙනවා. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන අභ්‍යන්තර පරිසර බලවේග ලැයිස්තුගත කරයි. එක් එක් අභ්‍යන්තර පරිසර බලවේග ආශ්‍රිත ශක්තියන් හා දුර්වලතා සඳහා නිදසුන් දක්වයි. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ ශක්තියන් හා දුර්වලතා ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් කරන ආකාරය තුලනාත්මකව විග්‍රහ කරයි. ශක්තියින් ප්‍රයෝජනටගෙන ව්‍යාපාර සාර්ථක කරගත හැකි ආකාරයත් දුර්වලතා මගහරවා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගත් පැහැදිලි කරයි. එතකොට ව්‍යාපාරික අභ්‍යන්තර පරිසර අධ්‍යයනයෙන් අපි සාකච්ඡා කළා කලින් ව්‍යාපාරිකයාට තමන්ගේ ශක්තියින් හා දුර්වලතා හඳුන ගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මේ අවසාන නිපලය සකස් වෙලා තිබෙන්නේ. ශක්තියින් ප්‍රයෝජනට ගැනීමත් දුර්වලතා මගහරවා ගැනීමත් සඳහා ක්‍රියාමාර්ග ගත හැකි බව. අභ්‍යන්තර පරිසරය අපි තවදුරටත් විස්තර කළොත් අපට මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. ආයතනික කටයුතු සඳහා ඍජු බලපෑම් ඇති කරන
බොහෝ විට ආයතනයට පාලනය කළ හැකි මූලිකාංග. මේ මූලිකාංග කියන එක අපි කලින් සඳහන් කළා කණ්ඩායම් සහ තත්ත්වයන්. එසේ සඳහන් කිරීම වඩා වැදගත්. එහෙමනම් ඒ ව්‍යාපාරට පාලනය කළ හැකි කණ්ඩායම් සහ තත්ත්වයන් තමයි අභ්‍යන්තර පරිසරය යනුවෙන් හඳුන්වන්නේ. එහෙනම් අපි බලමු මේ අභ්‍යන්තර පරිසර මූලිකාංග මොනවද කියලා. අපි කලින් සටහනිනුත් දුටුවා. මෙහි අපි තවදුරටත් විස්තර කරමු. ව්‍යාපාරයේ අයිතිකරුවෝ, ඒ වගේම කළමනාකරුවෝ, සේවකයෝ, ව්‍යාපාරයට අදාළ සංවිධාන සංස්කෘතිය, ඒ වගේම ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය සහ එහි සම්පත්. දැන් මෙම මූලිකාංග අපට මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. අපේ හැඳින්වීමේ තියෙනවා කණ්ඩායම් සහ තත්ත්වයන් කියන හැඳින්වීම. එමනම් ව්‍යාපාරයක අයිතිකරුවෝ, කළමනාකරුවෝ සහ සේවකයෝ අපට කියන්න පුළුවන් අභ්‍යන්තර ඇල්මැති පාර්ශව කියලා. ඔවුන් තමයි මේ කණ්ඩායම් කියලා කියන්නේ. පණ ඇති ක්‍රියාකාරක පිරිසක්. නමුත් සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය සහ සම්පත් ඒවට සප්‍රාණික බවක් නැහැ. ඒවා ව්‍යාපාරය තුළ පවතිනවා. සමහර දේවල් අපට ඇසට පෙනෙන්නේ නැහැ. සමහර දේවල් ඇසට පෙනෙනවා. එහෙමනම් ඒ සියල්ල එකතු වුණාම පොදුවේ හඳුන්වනවා තත්වයන් ලෙස. මා හිතනවා ඔබට මේ අභ්‍යන්තර පරිසර මූලිකාංගවල තවදුරටත් විස්තර මෙම කොටසින් ලැබුණයි කියලා. අපි බලමු අභ්‍යන්තර පරිසර මූලිකාංග එකිනෙක හඳුනා ගන්න. ඔබට සමහර වෙලාවට රජ්‍ය විභාගයේදී මේ පරිසර මූලිකාංගවල හැඳින්වීම් අවශ්‍ය වෙන්න පුළුවන්. එක්ක හිස්තැන් පුරවන්න, එහෙම නැත්නම් යම් ප්‍රශ්නයක ගැළපීමක් කරන්න. ව්‍යාපාරයකට සම්පත් සැපයූ නැතහොත් අරමුදල් ආර්ජනය කළ ලාභ හෝ පාඩු විඳ දරා ගන්නා පාර්ශ්වය තමයි අයිතිකරුවන් යනුවෙන් අපි හඳුන්වන්නේ. එhmenan අයිතිකරුවෝ කියන්නේ කවුද කියලා අපිට ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණොත් මෙන්න මේ ආකාරයෙන් සඳහන් කළ හැකියි. ඊළඟට කළමනාකරුවෝ කියන්නේ කවුද? ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම හා තීරණ ගනු ලබන පාර්ශ්ව. අයිතිකරුවන්ගේ සම්පත්, අයිතිකරුවෝ ව්‍යාපාරය තුළ ආර්ජනය කරලා තිබෙන ඒ විවිධ ආර්ථික සම්පත් පිළිබඳ සැලසුම් සකස් කිරීම සහ ඒවා මොන ආකාරයෙන් භාවිතා කරනවාද කියන එක පිළිබඳව තීරණ ගනු ලබන ප්‍රධාන පාර්ශවය තමයි කළමනාකරුවා. සේවකයන්. ඉහළ කළමනාකරුවන් විසින් ගනු ලබන සැලසුම් හා තීරණ අනුව කටයුතු කරන කණ්ඩායම්. අපි ඔයගොල්ලෝ පහත මට්ටම් වලට අදාළ කාර්යයන් වල නිරත වෙන පාර්ශව යනුවෙන් සඳහන් කර තිබෙන්නේ කළමනාකරුවෝ සාමාන්‍ය සේවකයන්ට ඉහළ අධිකාරී තත්වයක සිටින නිසා. එමනම් කළමනාකරුවෝ විසින් ව්‍යාපාරයේ සැලසුම් සහ තීරණ සකස් කරනවා. එම සැලසුම් හා තීරණ අනුව විවිධ කාර්යයන් වල යෙදෙන කණ්ඩායම තමයි සේවකයන් යනුවෙන් අපි අදහස් කරන්නේ. සංවිධාන සංස්කෘතිය. ව්‍යාපාරයේ සිටින සියලුම දෙනා අතර බෙදා හදා ගන්නා හා ඊළඟ පරම්පරාව වෙත පවරා දෙනු ලබන විශ්වාස, වටිනාකම්, ආකල්ප, ප්‍රතිමාන, පුරුදු හා හැසිරීම් රටා සංවිධාන සංස්කෘතිය යනුවෙන් හැඳින්විය හැකියි. සංවිධාන ව්‍යුහය සංවිධානයේ අරමුණු පහසුවෙන් ළඟා කර ගැනීමට හැකිවන පරිදි සංවිධානයේ කටයුතු, සම්පත් හා අධිකාරිය බෙදී යන ආකාරය තමයි අපි කියන්නේ සංවිධාන ව්‍යුහය කියලා. ඔබට කළමනාකරණය නැමැති නිපුණතාවෙන් තවදුරටත් මේව ඉගෙන ගන්න පුළුවන්. සම්පත් භාණ්ඩ හෝ සේවා නිපදවීම සඳහා යෙදවුම් ලෙස භාවිතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, තොරතුරු හා දැනුම යනාදී සියල්ල අපට සම්පත් යනුවෙන් හැඳින්විය හැකියි. අපි එහෙමනම් ඊළඟට බලමු අභ්‍යන්තර පරිසර සාධක හෝ බලවේග ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය. මා මෙහිදී ඒ බලපෑම් කරන ආකාරය ශක්තියින් හෝ දුර්වලතා
යන ආදී වශයෙන් එකවර හඳුනාගත හැකි ආකාරයටයි මෙම විෂය කොටස් ඉදිරිපත් කරන්නේ. අයිතිකරුවන්. අයිතිකරුවන් ව්‍යාපාරයට බලපෑම් කරන ආකාර කීපයක් තමයි මෙතන තිබෙන්නේ. අයිතිකරුවන්ගේ සංඛ්‍යාව, ව්‍යාපාරික දැනුම, ව්‍යාපාරික පළපුරුද්ද, මූල්‍ය ශක්තිය, අයිතිකරුවන්ගේ කීර්තිනාමය, ඔවුන්ගේ දැක්ම, කැපවීම හා නායකත්වය යන එවිට මෙම කරුණු එක් අතකින් ව්‍යාපාරයට ශක්තියින් ජනිත කරන අතර අනිත් අතින් දුර්වලතා ජනිත කළ හැකියි. මෙම පාඩම ඉදිරිපත් කිරීමේදී එහි සංවිත බව ආරක්ෂා කර ගැනීමට තමයි මා එක්වරම මේ කරුණු ඉදිරිපත් කළේ. ඔබට ශක්තියින් දුර්වලතා දෙකම හඳුනාගත හැකි ආකාරය. අපි බලමු නිදසුනක්. ව්‍යාපාරික අයිතිකරුවන්ගේ සංඛ්‍යාව අඩුයි නම් අපට සඳහන් කළ හැකි එක දුර්වලතාවයක්. ඒ වගේම අයිතිකරුවන්ගේ සංඛ්‍යාව වැඩි නම් එය ශක්තියක් හැට හැඳින්විය හැකියි. නමුත් මෙම කරුණෙහි තවත් අර්ථයක් තියෙනවා. සමාගමක් වැනි ව්‍යාපාරයක අයිතිකරුවන් සංඛ්‍යාව වැඩිවීම එම ආයතනයට දුර්වලතාවයක් වශයෙන් අපි දකිනවා. මක් නිසාද? ව්‍යාපාරයේ යම් කාලච්ඡේදයක ලාභය වැඩි සංඛ්‍යාවක් අතර බෙදී යාම නිසා අයිතිකරුවන්ට ගෙන දෙන්නේ දුර්වලතාවය. ඒ වගේම අයිතිකරුවන්ගේ සංඛ්‍යාව අඩු සමාගමක තිබෙන්නේ ශක්තිය. මක් නිසාද? විශාල ලාභයක් සුළු සංඛ්‍යාවක් අතර බෙදී යන විට එහි අයිතිකරුවන්ට ඉන් ශක්තියක් ජනිත වෙනවා. මේ අදහස ඔබට ආකාර දෙකකින්ම ඉදිරිපත් කළ හැකි. නමුත් එහි අදහස පැහැදිලි වන ආකාරයට වාක්‍යයක් ලියන්න වෙනවා. ව්‍යාපාරික දැනුම බැලුවොත් ව්‍යාපාරික දැනුම සහිත අයිතිකරුවන් ව්‍යාපාරයේ සිටිනවා නම් එය ව්‍යාපාරට ශක්තියක්. ව්‍යාපාරික දැනුම අඩු අයිතිකරුවන් නම් ව්‍යාපාරයේ සිටින්නේ එය ව්‍යාපාරයට දුර්වලතාවය. ව්‍යාපාරික පළපුරුද්දත් එහෙමයි. පළපුරුද්ද අතින් ඉහළ අයිතිකරුවන් සිටීම ශක්තියක් වන අතර පළපුරුද්ද අඩු අයිතිකරුවන් සිටිනම් ඒ දුර්වලතාවය. මෙන්න මේ විදිහට මේ කරුණු සියල්ලෙහිම තාර්කික පදනම සැලකිලිටගෙන අපට ශක්තියින් හා දුර්වලතා ඉදිරිපත් කළ හැකියි. ඔබට පන්ති කාමර අවශ්‍යතාවයකදී හෝ විභාග අවශ්‍යතාවයකදී මෙම මූලික කරුණු මතක තබාගෙන සිටීමෙන් ඔබට ශක්තියින් සහ දුර්වලතා නිර්මාණය කළ හැකියි. කළමනාකරුවන්. ඔවුන්ගේ ශක්තියින් හා දුර්වලතා නිර්මාණය වන සාධක කීපයක් මෙතන මා දක්වා තිබෙනවා. නිවැරදි තීරණ ගැනීම, කළමනාකරන දක්ෂතා, කළමනාකරුවන්ගේ කැපවීම, කුසලතා හා පළපුරුදු. අපි උදාහරණයක් ගෙන බලමු. ව්‍යාපාරයක සිටින කළමනාකරුවන්ට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තිබේ නම් ඒ ව්‍යාපාරයට ශක්තියක්. නමුත් කළමනාකරුවන් නිවැරදි තීරණ නොගන්නේ නම් කළමනාකරුවන්ට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව දක්ෂතාවය නැත්නම් ඒ ව්‍යාපාරයට දුර්වලතාවක්. මෙන්න මේ විදිහට අනිකුත් සාධකත් ඔබට ශක්තියින් හෝ දුර්වලතා වශයෙන් නිර්මාණය කළ හැකියි. සේවකයන්. සේවකයන්ගේ පුහුණුව, පක්ෂපාතී බව, අභිප්‍රේරණය වූ සේවකයන් සිටීම, සේවක දක්ෂතා, කැපවීම හා පළපුරුද්ද. මෙන්න මේ කියන ආකාරවලින් සේවකයෝ ව්‍යාපාරයට බලපෑම් කරනවා. ඒ අනුව ඔවුන් තුළින් ශක්තියින් හෝ දුර්වලතා නිර්මාණය වෙන්නට පුළුවන්. පුහුණු වූ සේවකයින් සිටීම ව්‍යාපාරයට ශක්තියක් වනවා වගේම නොපුහුණු සේවකයින් සිටීම ව්‍යාපාර දුර්වලතාවයක්. සේවකයෝ ව්‍යාපාරයට දක්වන පක්ෂපාතී බව, ඇල්ම, ලැදියාව ව්‍යාපාරයට ශක්තියක් වනවා. ඔවුන් ව්‍යාපාරයට පක්ෂපාතී බවක් නොමැතිව කටයුතු කිරීම ව්‍යාපාරයට දුර්වලතාවයක් වනවා. අභිප්‍රේරණය වූ සේවකයන්. මෙහිදී අභිප්‍රේරණය යනුවෙන් අදහස් කරන්නේ තම කටයුතු ව්‍යාපාරික කාර්යයන් වල යෙදෙන්න ඔවුන් තුළ තිබෙන්නා වූ ස්වයං පෙළඹීම. එවිට ස්වයං පෙළඹීමක් එහෙම නැත්නම් උද්‍යෝගයක් ඇතිව කටයුතු කරන සේවකයන් සිටිනම් එය ව්‍යාපාරයට ශක්තියක් වන අතර
එවැනි උද්‍යෝගයක් නැති සේවකයින් සිටීම ව්‍යාපාරයකට දුර්ලභතාවය. සේවකයන්ගේ දක්ෂතා, කැපවීම, පළපුරුද්ද යන ආදී සාධකත් එසේමයි. එවැනි දක්ෂතා, කැපවීම සහ පළපුරුද්ද සහිත සේවකයෝ ව්‍යාපාරයකට ශක්තියින් වන අතර එසේ නොවන සේවකයින් සිටීම ව්‍යාපාරයකට ඇති කරන්නේ දුර්වලතා. සංවිධාන සංස්කෘතිය. ඇල්මැති පාර්ශවයන් සංස්කෘතිය පිළිගැනීම හා ඊට අනුගත වීම, අරමුණු ඉටු කර ගැනීමට සහාය වීම, ආයතනික අගනාකම්, ප්‍රතිමාන හා හැසිරීම් කියන සාධක වලින් තමයි සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරයකට බලපෑම් කරන්නේ. මෙහිදී ව්‍යාපාර සංස්කෘතිය වශයෙන් අපි දකින්නේ මේ තත්වයක්. ඒ නිර්මාණය වන්නේ මෙන්න මේ ඉහත සඳහන් කණ්ඩායම් ඔස්සේ. එම කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ චර්යාවන් අනුව තමයි මේ සංවිධාන සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. නමුත් සංවිධාන සංස්කෘතියත් බලවේගයක් හැටියට ව්‍යාපාරයට බලපෑම් කරනවා. එතකොට මෙහි දක්වලා තියෙනවා ඇල්මැති පාර්ශවයන් සංස්කෘතිය පිළිගැනීම හා ඊට අනුගත වීම. ව්‍යාපාරයට ඇල්ම දක්වන මේ පාර්ශවයන් ව්‍යාපාරයේ නිර්මාණය වෙලා තිබෙන මේ දිගුකාලීන සංස්කෘතිය පිළිගන්න සූදානම් නම් ඒට අනුගත වෙනවා නම් එතනදී ව්‍යාපාරයට ශක්තියක් වෙනවා. නමුත් මේ ඇල්මැති පාර්ශවයන් ව්‍යාපාරික සංස්කෘතිය පිළිගන්නේ නැත්නම් ඊට අනුගතව කටයුතු කරන්නේ නැත්නම් එය ව්‍යාපාරයකට දුර්වලතාවයක්. ඒ වගේම ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීමට මේ කණ්ඩායම පොදුවේ සහාය දක්වනවා නම් එය ශක්තියක් වන අතර සහාය නොදක්වන්නේ නම් ඒ දුර්වලතාවයක්. ආයතනික අගනාකම්, හොඳ අගනාකම්, ධනාත්මක අගනාකම් තිබේ නම් ව්‍යාපාරයට ශක්තියක් වන අතර එසේ වැදගත් ධනාත්මක අගනාකම් ව්‍යාපාරයක් තුළ නොමැතිනම් ඒ ව්‍යාපාරයට දුර්වලතාවයක් ඇති කරනවා. ප්‍රතිමාන හැසිරීම් රටා කියන දේවලුත් එසේමයි. එවැනි ප්‍රතිමාන සහ හැසිරීම් වල තියෙන යහපත් බව ව්‍යාපාරයට ශක්තියක් ගෙන දෙන අතර එසේ නොවන්නේ නම් එය දුර්වලතාවයක් හැට අපට හැඳින්විය හැකියි. සංවිධාන ව්‍යුහය මෙයත් තත්වයක්. බලතල හා සම්පත් බෙදී ඇති ආකාරය, අධිකාරිය මධ්‍යගතද විමධ්‍යගතද යන්න, ව්‍යුහයේ නම්‍යශීලී බව හා සරල වීම යන ආදී සාධක වලින් සංවිධාන ව්‍යුහය ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයට බලපෑම් කරන අතර ඒවා ශක්තින් හා දුර්වලතා විය හැකියි. බලතල හා සම්පත් බෙදී ඇති ආකාරය ඉතාමත් යෝග්‍ය නම් ව්‍යාපාරයේ කටයුතු කරගෙන යාමට මේ බලතල සහ සම්පත් උපයෝගී වනවා නම් ඒ ශක්තිය. එසේ නොවන්නේ නම් එය දුර්වලතාවයක්. අධිකාරිය මධ්‍යගතද විමධ්‍යගතද යන්න. මෙහිදී අධිකාරිය යනුවෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය තුළ එක් නිලධාරීන්ට ලබා දී ඇති බලතල. ඒවා ඉහළ කළමනාකරුවන් වෙත රැස් වෙලා තිබුණොත් ඒ මධ්‍යගත ස්වභාවයක්, ඒ වගේම සමස්ත කළමනාකරණ මට්ටම් තුළ ඒවා බෙදී ගොස් තිබුණොත් ඒක විමධ්‍යගත තත්ත්වයක්. ඒ අනුව අධිකාරිය මධ්‍යගත වීම හෝ විමධ්‍යගත වීම අනුව එය ව්‍යාපාරයට ගැලපෙන්නේ නම් ශක්තියින් වශයෙන්ද නොගැලපේ නම් දුර්වලතා වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සංවිධාන ව්‍යුහයේ නම්‍යශීලී බව හා සරල වීම. නම්‍යශීලී වනවා යනුවෙන් අපි අදහස් කරන්නේ අවශ්‍ය විටක වෙනස් කරගත හැකි බව. සරල වීම යනුවෙන් අදහස් කරන්නේ හැමෝටම එය තේරුම් ගත හැකි බව. එහෙමනම් අවශ්‍ය විටක වෙනස් කරගත හැකි වීම සහ හැමෝටම අවබෝධ කරගත හැකි වීම මත ශක්තියින් නිර්මාණය වන අතර එසේ නොවන්නේ නම් එය ව්‍යාපාරයකට දුර්වලතාවක්. සම්පත්වල ප්‍රමාණාත්මක බව, ඒවා ගුණාත්මක බවෙන් යුක්ත වීම, ව්‍යාපාරයට අදාළ වීම, පහසුවෙන් ලබාගත හැකි වීම හෝ යාවත් කාලීන කළ හැකි වීම යන ආදී සාධක මත තමයි සම්පත් නැමැති තත්වය ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට බලපෑම් ඇති කරන්නේ. සම්පත් ප්‍රමාණවත් වේ නම් මෙය ශක්තියක්, ප්‍රමාණවත් නොවන විට දුර්වලතාවයක්. තිබෙන්නා වූ සම්පත්
ගුණාත්මක භාවයෙන් යුක්ත වීම ශක්තියක් වනවා වගේම ගුණාත්මක නොවන සම්පත් තිබීම දුර්වලතාවයක්. ව්‍යාපාරය විසින් අත්පත් කරගෙන තිබෙන සම්පත් ව්‍යාපාර කටයුතු වලට අදාළ වනවා නම් ඒ ශක්තියක් වනවා. ඒ වගේම අදාළ නොවන සම්පත් අත්පත් කරගෙන තිබීම ව්‍යාපාරට දුර්වලතාව ගෙන දෙනවා. අවශ්‍ය විටක ලබාගත හැකි බව හෝ ඒවා යාවත් කාලන කළ හැකි වීම. ඒ කියන්නේ කාලයට ගැළපෙන විදිහට ප්‍රතිසංස්කරණය කළ හැකි වීම කළ හැකි නම් ශක්තියක් වන අතර එසේ නොවන්නේ නම් එය දුර්වලතාව. එමනම් අපි සාකච්ඡා කළා අභ්‍යන්තර පරිසර බලවේග මොන වගේ ආකාරවලින්ද ව්‍යාපාරයට බලපෑම් කරන්නේ. ඒ අනුව ඒ බලපෑම් වල තියෙන ස්වභාවය ව්‍යාපාරයට ඇති කරන්නේ ශක්තියින්ද දුර්වලතාවද යන්නේ. අපි මේ ගාවට බලමු 8 වෙනි නිපුණතා මට්ටම. ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරන්න. අපි මෙහිදී සාධනය කරගන්නවා මෙන්න මේ ඉගෙනුම්ඵල කීපය. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන ආසන්න පරිසර බලවේග ලැයිස්තුගත කරයි. ආසන්න පරිසර බලවේග ආශ්‍රිතව ඇතිවන ව්‍යාපාර අවස්ථා ලැයිස්තුගත කරයි. ආසන්න පරිසර බලවේග ආශ්‍රිතව ව්‍යාපාරවලට ඇතිවන තර්ජන පෙන්වා දෙයි. තෝරාගත් ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේග එම ව්‍යාපාරයට කරන බලපෑම් සඳහා නිදසුන් දක්වයි. ඒ වගේම ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන ඒ වයින් ප්‍රයෝජන ගැනීමටත් තර්ජනවලට මුහුණ දීමටත් යෝජනා කරයි. අපි එහෙමනම් බලමු මෙම විෂය කරුණු කෙසේද යන්න. ආසන්න පරිසරය. ආසන්න පරිසරයට හැඳින්වීමක් මා මෙහි දක්වා තිබෙනවා. සංවිධානයකට බලපෑම් කරන විශේෂ කණ්ඩායම් නැතහොත් සංවිධානවලට ඍජු බලපෑම් ඇති කරන බාහිර ඇල්මැති පාර්ශව ආසන්න පරිසරයේ වශයෙන්. විශේෂ කණ්ඩායම් එහෙමත් නැත්නම් ඍජු බලපෑම් ඇති කරන බාහිර ඇල්මැති පාර්ශව අපිට මතක් කරගන්නට පුළුවන් අර ව්‍යාපාර වර්ගීකරණ සටහන. එහිදී ආසන්න පරිසරය අපි දැක්කුවේ බාහිර පරිසරයක් වශයෙන්. එමනම් බාහිර පරිසරයේ සිටින ඇල්මැති පාර්ශ්වයන් තමයි මෙම විශේෂ කණ්ඩායම් වෙන්නේ. මේ සියල්ලම ප්‍රාණීන් පණ ඇති කණ්ඩායම්. මෙතනදී තත්වයන් තිබිය නොහැකි. මක්නිසාද සංවිධානයකට බාහිරින් සිට ව්‍යාපාරයට බලපෑම් කරන්න, ඒ වගේම ඍජු බලපෑම් කරන්න ඔවුන් ඇල්මැති පාර්ශ්ව කණ්ඩායමක් විය හැකියි. ආසන්න පරිසර බලවේග මොනවද? ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, විභව ව්‍යාපාරිකයෝ සහ ආදේශන භාණ්ඩ නිෂ්පාදකයෝ තමයි මේ ආසන්න පරිසර බලවේග යනුවෙන් මෙහිදී මා සඳහන් කරන්නේ. අපි දැන් බලමු ආසන්න පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් මොනවද, නැත්නම් ඒවා මොන වගේද කියලා. ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවන් යන්න අපි හඳුන්වන්නේ ව්‍යාපාරික ගැනුම්කරුවන් හා අවසාන පාරිභෝගිකයන් වශයෙන්. මොකද ගනුදෙනුකරුවා යනු ව්‍යාපාරයක් සමග ගනුදෙනු කරන අයෙක් වෙනවනේ. එතකොට ඔහු තවදුරටත් ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැකියි. එසේ නොවේ නම් අවසාන පාරිභෝජනය සඳහා ව්‍යාපාරයක නිෂ්පාදිත මිලදී ගන්නා කණ්ඩායමක් විය හැකියි. එම නිසා අපිට ගනුදෙනුකරුවන් යනු ව්‍යාපාරික ගැනුම්කරුවන් හා අවසාන පාරිභෝගිකයන් වශයෙන් හැඳින්විය හැකියි. එතකොට ගනුදෙනුකරුවන් කොහොමද ව්‍යාපාරයකට බලපෑම් කරන්නේ? මෙතන තිබෙනවා එම ආකාර කීපයක්. ආයතනයක කාර්යභාරය, ගමන් මඟ, සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන බලවේගයක්. ඒ අනුව ගනුදෙනුකරුවන් ව්‍යාපාරයක බාහිර පරිසරය නිසා ඔවුන් ව්‍යාපාරයට ඇති කරන්නේ අවස්ථා හෝ තර්ජන. ඔබ මෙම සාධක වලින් හඳුනාගත යුත්තේ ඒ අවස්ථාවක් වනවාද? එසේ නොවේ නම්
තර්ජනයක් වනවාද යන්නයි. අපි බලමු උදාහරණයක්. ආයතනයක කාර්යභාරය. කිසියම් ව්‍යාපාරික ආයතනයක් ක්‍රියාත්මක වෙන්නේ එහි නිෂ්පාදිතය ඉලක්ක ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කිරීම උදෙසා. එහෙමනම් ගනුදෙනුකරුවන් ආයතනයේ කාර්යභාරය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය කරනු ලබනවා. ගනුදෙනුකරුවන් ව්‍යාපාරය වෙත ආකර්ෂණය වුණොත් ඔවුන් ව්‍යාපාරය වෙත ඇදී ආවොත් තමයි ආයතනයේ කාර්යභාරය සනාථ වෙන්නේ. එසේ නොවේ නම් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයෙන් ඉවත් වුණොත් ඈත් වුණොත් ව්‍යාපාරයේ කාර්යභාරය නිතැතින්ම නතර වෙනවා. ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ සම්බන්ධ වීම ව්‍යාපාරයකට අවස්ථාවක් වනවා වගේම ඔවුන් ව්‍යාපාරයෙන් බැහැරවීම ව්‍යාපාරයකට තර්ජන ඇති කරනවා. ව්‍යාපාරයේ ගමන් මගත් ඒ වගේම ව්‍යාපාරයේ සාර්ථකත්වය ඇති වෙනවා නම් ගනුදෙනුකරුවෝ නිසා අය අවස්ථාවක් ඔවුන් ව්‍යාපාරයට දක්වන්නේ අයහපත් දායකත්වයක් නම් එය අසාර්ථක වීමට බලපානවා. එවිට එය තර්ජනය. සැපයුම්කරු. සැපයුම්කරුවෝ යනුවෙන් අදහස් කරන්නේ අමුද්‍රව්‍ය, සේවා, බලශක්ති, උපකරණ හා ශ්‍රමය සපයන අය. මොවුන් ව්‍යාපාරය සමග ගිවිසුම් ඇති කරගෙන හෝ අවස්ථානුකූලව ව්‍යාපාරයට යම් යම් දේවල් මා මෙහි සඳහන් කර ඇති ආකාරයට යම් යම් දේවල් සපයන අය. එවිට ආයතනික පරිවර්තන ක්‍රියාවලියට අදාළ යෙදවුම් සඳහා තීරණාත්මක ලෙස මේ සැපයුම්කරුවෝ බලපෑම් කරනවා. අපි උදාහරණයක් හැටියට හිතුවොත් මුළු කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය මැටි සහ දර යනාදී. සැපයුම්කරුවෝ ගිවිසගත් පරිදි මෙම අමුද්‍රව්‍ය ව්‍යාපාරයට අඛණ්ඩව සැපයුවහොත්, එසේ නොවේනම් සැපීමට ඔවුන් ක්‍රියා කළහොත් ව්‍යාපාරයට එය අවස්ථාවක්. යම් හේකින් සැපයුම්කරුවෝ මැටි සහ දර යනාදී දේවල් සැපීමට පසුබට වුණොත්, ඔවුන් එම පොරොන්දු කඩ කළහොත්, අවස්ථාවට ගැලපෙන ප්‍රමාණයෙන් නොසැපයුවහොත් ව්‍යාපාරයට දුර්වලතාවයක් ඇති කරනවා. මෙන්න මේ විදිහට ව්‍යාපාර ක්‍රියාවලියට අදාළ යෙදවුම් සඳහා තීරණාත්මක බලපෑම් ඇති කිරීමෙන් ඔවුන් අවස්ථා හෝ තර්ජන නිර්මාණය කරනවා. තරඟකරුවන් හෝ ආදේශන භාණ්ඩ නිෂ්පාදකයෝ. මම මෙහිදී මේ කරුණු දෙකම එකට තමයි සාකච්ඡා කරන්න යන්නේ. ආයතනීය නිෂ්පාදිතයට සමාන නිෂ්පාදිත බිහි කරන්නන් හා ආදේශන සපයන්න. මෙහිදී තරඟකරුවන් යනුවෙන් අදහස් කරන්නේ ආයතනයේ නිෂ්පාදිතයට සමාන නිෂ්පාදිත ඉදිරිපත් කරන අය. ඊට ආදේශන සපයන අය අපි ආදේශන භාණ්ඩ නිෂ්පාදකයෝ වශයෙන් තමයි හඳුන්වන්නේ. මෙහිදී පාර්ශවයන් දෙකක් වුවද බලපෑම් කරන ආකාරය එක වගේ. එම නිසා තමයි මා මෙහිදී මෙම පාර්ශව දෙක එකට ගෙන සාකච්ඡා කරන්නේ. ඔවුන් ආයතනයේ විකුණුම්, ලාභය, වෙළඳපොළ කොටස, පැවැත්ම හා වර්ධනය කෙරෙහි ඍජු බලපෑම් ඇති කරනවා. තරඟකරුවන් සහ ආදේශන භාණ්ඩ නිසා ආයතනයක විකුණුම් අඩු විය හැකියි. එවිට එය තර්ජනයක්. යම් හේකින් තරඟකරුවන් හෝ ආදේශන භාණ්ඩ සපයන්නෝ දුර්වල නම්, ඔවුන්ගේ සංඛ්‍යාව අඩුයි නම් ආයතනයකට අවස්ථාවක් තිබෙනවා. තරඟකරුවන් සහ ආදේශන භාණ්ඩ සපයන්නෝ වෙළඳපොලේ විශාල වශයෙන් ඉන්නවා නම් වෙළඳපොළ කොටස බෙදී යනවා මෙන්ම ව්‍යාපාරයට අත්වන ලාභයද අඩු වෙනවා. එවිට එය තර්ජනයක්. එසේ නොවේ නම් එය ව්‍යාපාරයට අවස්ථාවක් විය හැකියි. ඒ අනුව ව්‍යාපාරයේ වර්ධනය හා පැවැත්ම කෙරෙහි මෙම බලවේග ඍජු බලපෑම් ඇති කරනවා. විභව ව්‍යාපාරිකයන් වෙළඳපොළට පිවිසීමට සූදානමින් සිටින ව්‍යාපාරිකයන් තමයි අපි හඳුන්වන්නේ විභව ව්‍යාපාරිකයන් වශයෙන්. මොවුන් අනාගතයේදී වෙළඳපොළට පිවිසීමෙන් පවත්නා ව්‍යාපාරවලට බොහෝ විට ඇති කරන්නේ තර්ජන. විභව ව්‍යාපාරිකයන්ගේ පිවිසීම ප්‍රමාද වෙනවා නම් ඔවුන් පිවිසෙන්නේ ඉතා අඩුවෙන් නම් එය පවත්නා ව්‍යාපාරයකට අවස්ථාවක් විය හැකියි.
එhmenan මෙතනදී මා සඳහන් කළා ආසන්න පරිසර බලවේග කොහොමද ව්‍යාපාරයකට බලපෑම් කරන්නේ අවස්ථා සහ තර්ජන ඇති කරන ආකාරයෙන් කියලා. අපි එහෙමනම් බලමු 9 වෙනි නිපුණතා මට්ටම සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කරයි යන්න. මෙහිදී ගිණුම්පල කීපයක් අපට ළඟා කරගන්නට වෙනවා. ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරන සාර්ව පරිසර බලවේග ලැයිස්තුගත කිරීම, එක් එක් සාර්ව පරිසර බලවේග පැහැදිලි කිරීම, එක් එක් සාර්ව පරිසර බලවේගය ව්‍යාපාරවලට ඇති වැදගත්කම පෙන්වා දීම, සාර්ව පරිසර බලවේග ව්‍යාපාර කෙරෙහි ඇති කරන බලපෑම් සඳහා දසුන් දැක්වීම, සාර්ව පරිසර බලවේග ආසන්න පරිසර බලවේග කෙරෙහි ඇති කරන බලපෑම් විග්‍රහ කිරීම, ඒ වගේම සාර්ව පරිසර බලවේග අතර අන්තර් සම්බන්ධතාවක් පවතින බව නිදසුන් දක්වමින් පැහැදිලි කිරීම. හොඳයි, අපි එහෙමනම් බලමු සාර්ව පරිසරය එහෙම නැත්නම් පොදු පරිසරය යන්නට හැඳින්වීම. ව්‍යාපාරයක පුළුල් වටපිටාව සහ ඒහා බැඳුණු වක්‍ර බලපෑම් ඇති කරන කණ්ඩායම් සාර්ව පරිසරය හෙවත් පොදු පරිසර ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී ව්‍යාපාරයට පිටතින් ඇති කණ්ඩායම් තමයි සාර්ව පරිසර අපි හඳුන්වන්නේ. ඒවා ඇත්ත වශයෙන්ම තවත් කුඩා පරිසර. ඔබට එය දැනගත හැකි බලවේග අපි සාකච්ඡා කරන විට ආසන්න පරිසරය හෝ අභ්‍යන්තර පරිසරය මෙන් නොව සාර්ව පරිසරය එහෙම නැත්නම් පොදු පරිසරයේ තිබෙන බලවේග තවත් පරිසර. ඒවා තුළ විචල්යන් විශාල ප්‍රමාණයක් තිබිය හැකියි. එම නිසා අපිට ඒවා වෙන වෙනම සාකච්ඡා කිරීමට අවශ්‍ය වෙනවා ඉදිරියේදී. එහෙමනම් බලන්න සාර්ව පරිසර බලවේග මොනවද කියලා. ඔබට මෙතන පෙනෙනවා මේ හැම කරුණක් ඉදිරියෙම පරිසරය කියන වචනේ සඳහන් වී තිබෙනවා. එයයි මා කලින් සඳහන් කළේ. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ප්‍රජා පරිසරය සහ ගෝලීය පරිසරය. අපි එහෙමනම් බලමු මේ එක් එක් පරිසරයේ හැඳින්වීම කෙසේද සහ එම පරිසරයන් ව්‍යාපාරවලට ඇති කරන බලපෑම් කෙසේද යන්නේ. දේශපාලන පරිසරය. බලයේ සිටින පක්ෂයේ දැක්ම, ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, නීති සම්පාදනය සහ බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය දේශපාලන පරිසරය ලෙස අපට හැඳින්විය හැකියි. මෙහිදී බලයේ සිටින පක්ෂය කියලා අපි අදහස් කළේ රජය එහෙම නැත්නම් පාලන බලතල දරා සිටින දේශපාලන පක්ෂය කියන එක. දේශපාලන පක්ෂයකට යම් දැක්මක් ප්‍රතිපත්ති මාලාවක් තිබෙන අතරම ඔවුන් විසින් නිර්මාණය කරන රජය තුල රාජ්‍ය ආයතන ක්‍රියාකාරී වෙනවා. ඒ අනුව නීති සම්පාදනය කරනවා. ඒ වගේම සමාජය තුල ඉන්න පුළුවන් විවිධ බලපෑම් කණ්ඩායම් මෙම දේශපාලන පක්ෂ හරහා බලය ලබාගෙන ක්‍රියාත්මක වන විවිධ බලපෑම් කණ්ඩායම්. උදාහරණ හැටියට පාරිභෝගික සමිති, පරිසරවේදීන්, ආර්ථික සංවිධාන, අමද්දප ව්‍යාපාර යනාදී කණ්ඩායම් සිටිය හැකියි. මේ සියල්ලම එකතු කල අපි හඳුන්වනවා එය දේශපාලන පරිසරය යනුවෙන්. දේශපාලන පරිසරයට අයත් උප විචල්යන් එසේ නොවේ නම් දේශපාලන පරිසරයට අයත් බලවේග කීපයක් මා මෙහි දක්වා තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති හා දැක්ම, ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය ආයතනික ක්‍රියාකාරීත්වය, බලපෑම් කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය, විදේශ ප්‍රතිපත්ති. එහෙමනම් මේවා තමයි දේශපාලන පරිසරයට අයත් වන බලවේග. මේවාෙහි හැසිරීම, මේවාෙහි ක්‍රියාකාරීත්වය තමයි ව්‍යාපාරයකට බලපෑම් ඇති කරන්නේ. එහෙමනම් අපි බලමු දැන්
නෛතික පරිසරය යනු කුමක්ද කියන එක. විවිධ වූ පාර්ශවයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පවතින නීති සහ රෙගුලාසි නීතිමය පරිසරයට ප්‍රධාන වශයෙන් අයත් වෙනවා. ඒ අනුව නීති සහ රෙගුලාසි වල විවිධ වූ පාර්ශවයන්ගේ අහිතකර ක්‍රියා හෝ හැසිරීම් පාලනය කරන්න කටයුතු කරන නිසා ව්‍යාපාර කෙරෙහි මෙම නීති සහ රෙගුලාසි බලපාන. නෛතික පරිසරයට අයත් බලවේග මොනවද යන්න බලමු. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, විවිධ නීති හා අනපනත්, අපරාධ දණ්ඩ නීති සංග්‍රහය, අධිකරණ ක්‍රියාවලිය, ජාත්‍යන්තර නීති යනාදී දේවල් තමයි මෙම නෛතික පරිසරයට අයත් වන්නේ. මේවාහි ක්‍රියාකාරීත්වයන් වෙනස් වීම, හැසිරීම ව්‍යාපාරවලට බලපාන. අපි මීළඟට බලමු ආර්ථික පරිසරය යනු කුමක්ද කියා. ආර්ථික අරමුණු ඒවා ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථිකයක ක්‍රියාකාරී මට්ටම සහ එය නිරූපණය කරන ආර්ථික දර්ශක ආර්ථික පරිසරයට ඇතුළත් වෙනවා. තරමක් සංකීර්ණ හැඳින්වීමක් අපි සරල කරගනිමු. ඕනෑම ආර්ථිකයක් එහි ආර්ථික අරමුණු ඉටු කරගන්න තමයි කටයුතු කරන්නේ. එහිදී සකස් කරගෙන තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික දර්ශක යන කොටස් දෙකෙහි එකතුව තමයි ආර්ථික පරිසරය නියෝජනය කරන්නේ. එතකොට ආර්ථික ප්‍රතිපත්ති වලින් ආර්ථික අරමුණු ඒවා ඉටු කර ගැනීම සඳහා අනුගමනය කරන ආකාරය දැක්වෙනවා. ඒ වගේම ආර්ථික දර්ශක තුළින් ආර්ථික ක්‍රියාකාරී මට්ටම සහ එය නිරූපණය කිරීම කරනවා. මේ සියල්ල එක් වූ කල ආර්ථික පරිසරය නිර්මාණය වෙනවා. දැන් බලන්න ආර්ථික පරිසරයත් බලවේග මොනවද කියන එක. මා මෙහි උපුටා දැක්වීමක් වශයෙන් කළා ආර්ථික ප්‍රතිපත්ති සහ දර්ශක වලට අයත් වන බලවේග වෙන වෙනම මොනවද කියන එක. නමුත් ඔබට විභාගයකදී මෙසේ වර්ගීකරණයක් සහිතව ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහි දක්වා ඇති බලවේග පොදුවේ සැලකිලිට ගත හැකියි. එසේනම් මා දක්වනවා ආර්ථික ප්‍රතිපත්ති වශයෙන් බදු, අයවැය, විදේශ ගනුදෙනු යන ආදිය තිබිය හැකියි. ආර්ථික දර්ශක වශයෙන් ජාතික නිෂ්පාදනය, ජාතික ආදායම, ඉතුරුම්, ආයෝජන, සේවා නියුක්තිය, මිල මට්ටම්, වැටුප් මට්ටම්, ඵලදායීතාව, පොලි අනුපාත සහ උද්ධමනය යන ආදිය තිබිය හැකියි. එමන මේ සියල්ල ඔබ පොදුවේගෙන ආර්ථික පරිසරයට අයත් බලවේග සැලකිලිට ගන්න. මේ සියල්ල ව්‍යාපාර වලට බලපෑම් කරනවා. ඒවා අවස්ථා නිර්මාණය කළ හැකි, එසේ නොවේ නම් තර්ජන ඇති කළ හැකි. ඊළඟට අපි බලමු සමාජීය හා සංස්කෘතික පරිසරය. පුද්ගලයන් තුළ ඇති විශ්වාස, සමාජ සාරධර්ම යන ආදිය සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් වෙනවා. අපිට ඊටම කෙටියෙන් හැඳින්විය හැකි පුද්ගලයන් තුළ ඇති විශ්වාස, සමාජ සාරධර්ම යන ආදිය තමයි සමාජ හා සංස්කෘතික පරිසරය යන්නේ. අපි දැන් බලමු සමාජීය හා සංස්කෘතික පරිසරයට අයත් බලවේග මොනවද කියලා. පුද්ගලයන් තුළ පවත්නා විශ්වාස, පුද්ගලයන් තුළ පවත්නා වටිනාකම්, සිරිත් විරිත්, සිතුම් පැතුම්, ආගමික විශ්වාස යන ආදිය මගින් තමයි මේ සමාජ හා සංස්කෘතික පරිසරය නිර්මාණය වෙන්නේ. මේ සියල්ල ව්‍යාපාර වලට බලපෑම් කළ හැකි අවස්ථා නිර්මාණය කිරීමට හෝ තර්ජන බිහි කිරීමට. අපි දැන් බලමු තාක්ෂණික පරිසරය යනු කුමක්ද කියලා. නව අමුද්‍රව්‍ය, නව නිෂ්පාදන හෝ නව නිෂ්පාදන ක්‍රියාවලීන් තාක්ෂණික පරිසර ලෙස අපට හඳුනාගත හැකියි. මෙහිදී තිබෙන්නේ තාක්ෂණික වෙනස් වීම, තාක්ෂණික ප්‍රවණතා. එනිසාම ව්‍යාපාර වලට බලපාන ආකාරයට තමයි මේ හැඳින්වීම ඉදිරිපත් කළේ. නව අමුද්‍රව්‍ය, නව නිෂ්පාදන හෝ නව නිෂ්පාදන ක්‍රියාවලින් බිහි කරන පරිසරය අපට තාක්ෂණික පරිසරය වශයෙන් හඳුනාගත හැකි බව. තාක්ෂණික පරිසරයට අයත් බලවේග කීපයක් මෙහි දක්වනවා. නව තාක්ෂණික සොයා ගැනීම.
මෙම සොයා ගැනීම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු විය හැකියි. විද්‍යාව, සාහිත්‍ය, සාගර ගවේෂණ, අභ්‍යවකාශ පර්යේෂණ වගේ අනාදී දේවල් තුලින් විවිධ තාක්ෂණික සොයා ගැනීම් කළ හැකියි. ඒ වගේම තාක්ෂණය ශීඝ්‍රයෙන් වෙනස් වීම. තාක්ෂණය යන්නෙහි ස්වභාවය තමයි දිගින් දිගටම කෙරෙන පර්යේෂණ සහ නව්‍යතා බිහි කිරීම නිසා තාක්ෂණය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එවිට ව්‍යාපාරයකට මේ තාක්ෂණයේ ශීඝ්‍ර වෙනස් වීම බලපාන්න පුළුවන් අයහපත් විදියට හෝ යහපත් විදියට. ඒ වගේම සංවේදන තාක්ෂණය වෙනස් වී. සංවේදනය අද ප්‍රබල අත්‍යවශ්‍ය කාරණාවක්. සංවේදන තාක්ෂණයත් වේගෙන් වෙනස් වෙනවා. එවිට ව්‍යාපාරයකට මේ වෙනස් වෙන නව දියුණු තාක්ෂණය සංවේදන තාක්ෂණය අත්පත් කරගන්න වෙනවා. එහිදී අවස්ථාවක් හෝ තර්ජනයක් විය හැකියි. ඒ වගේම භාණ්ඩ යල් පැනීම. තාක්ෂණික පරිසරය තුළ නව්‍යතා බිහිවීම නිසා පවත්නා භාණ්ඩ ඉතා වේගෙන් යල් පනිනවා. එවිට ව්‍යාපාරයක නිෂ්පාදනය කරලා තිබෙන භාණ්ඩ වෙළඳපොලේ විකුණාගත නොහැකි වුණොත් ඒ තර්ජනයක් වනවා. තාක්ෂණය අත්පත් කරගෙන යල් පැනීමට ඉඩ නොදී භාණ්ඩ යාවත් කාලින කළහොත් භාණ්ඩ සංවර්ධනය කළොත් ඒ ව්‍යාපාරයකට අවස්ථාවක් වෙනවා. දැන් බලමු ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරයට භූමිය, ගස්වැල්, වනසතුන්, වාතය, හිරුවෙලිය, ජලය සහ සුන්දරත්වය යනාදී අංශ ඇතුළත් වෙනවා. මේ අනුව අපට ස්වභාවික පරිසරය එහි අඩංගු දේවල් සමගම හඳුන්වන්න පුළුවන්. ස්වභාවික පරිසරයට මෙන්න මේ වගේ බලවේග ඇතුළත් වී තිබෙනවා. ඒවා තමයි ස්වභාවික සම්පත් සොයා ගැනීම, කාලගුණික හා දේශගුණික වෙනස් වීම, භූමියේ පිහිටීම, ස්වභාවික විපත් යනාදී. මේ සියල්ලෙහි ක්‍රියාකාරීත්වය ව්‍යාපාරවලට පොදුවේ බලපෑන නිසා අවස්ථා හෝ තර්ජන නිර්මාණය විය හැකියි. ප්‍රජා පරිසරය. රටක ජනගහනයේ ලක්ෂණ සහ ප්‍රවණතා තමයි අපි ප්‍රජා පරිසරය කියලා හඳුන්වන්නේ. ප්‍රජාව යනු ජනතාවනේ. නිසා ජනගහනයට අදාළ ලක්ෂණත් ජනගහනය ඇතිවන්නා වූ ප්‍රවණතාත් සියල්ල එක්කොට ගත් කල ප්‍රජා පරිසරය යනුවෙන් හැඳින්විය හැකියි. ප්‍රජා පරිසර බලවේග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජනගහනයේ විශාලත්වය, වර්ධනය, මෙහිදී අදහස් කරන්නේ ජනගහනයේ වර්ධනය, වයස් ව්‍යුහය, ස්ත්‍රී පුරුෂ සංයුතිය, විවාහක අවිවාහක තත්ත්වය, පුද්ගලයන්ගේ ජීවන රටාව, ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ගෘහ රටාව, පවුල් සංස්කෘතිය, ජන ව්‍යාප්තිය සහ ජනවාර්ගික සම්මිශ්‍රණය. මෙන්න මේ කියන කාරණා ව්‍යාපාරවලට බලපාන. ඇත්ත වශයෙන්ම ප්‍රජා පරිසරය ව්‍යාපාරවලට ඉතාම වැදගත්. මක්නිසාද ව්‍යාපාරයක ඉල්ලුම පවතින ප්‍රාදේශීය හෝ ගෝලීය වශයෙන් පවතින ඉල්ලුම පවතින්නේ ජනගහනය නිසා. එහෙමනම් ජනගහනයේ ඇතිවන මේ වෙනස් වීම, ජනගහනයේ ආශ්‍රිත ලක්ෂණ ව්‍යාපාරයක ඉල්ලුම තීරණය කරන්න, ඔවුන්ගේ වෙළඳපොළ තීරණය කරන්න, ඔවුන්ගේ ඉදිරි ගමන් මාර්ගය තීරණය කරන්න ඉතාම තදින් බලපාන. ඒ අනුව ව්‍යාපාරයට අවස්ථා හෝ තර්ජන ඇති විය හැකියි. මේ ගාවට අපි බලමු ගෝලීය පරිසරය. ආර්ථික කටයුතු ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමු කිරීමේදී දේශීය ව්‍යාපාරික පරිසරයෙන් පරිබාහිර වූ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ තත්ත්වයන්ට යොමු වීම තමයි අපි ගෝලීය පරිසරය යනුවෙන් අදහස් කරන්නේ. තවත් බලමු. ආර්ථික කටයුතු ජාත්‍යන්තර වෙළඳපොළ වෙත යොමු කිරීමේදී දේශීය ව්‍යාපාරික පරිසරයෙන් පරිබාහිර වූ පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන සහ තත්ත්වයන්ට යොමු වීම යන්නයි මින් අදහස් කරන්නේ. එහෙමනම් බලන්න ගෝලීය පරිසර බලවේග මොනවද කියන එක. වෙළඳ ගිවිසුම් ඇතිවීම, වෙළඳ හවුල් ඇතිවීම, ලෝක සංවිධාන බිහිවීම, අන්තර්ජාතික වශයෙන් නීති රීති ඇති කිරීම යනාදී බලවේග ගෝලීය පරිසර බලවේග හැටියට ව්‍යාපාරවලට අවස්ථා
හෝ තර්ජන ඇති කළ හැකියි. එහෙමනම් මා ව්‍යාපාර පරිසරය පිළිබඳ අවශ්‍ය කරුණු එකටගෙන නිපුණතා මට්ටම් කීපයක් සාකච්ඡා කළා. එහෙමනම් ඔබට ස්තුතියි. සුබ දවසක්.